යෞවනයන් ලෙස අප හැම විටම අපගේම හඬට සවන් දිය යුතුය. අපගේ අනාගතය පිළිබඳ සංවාදයේදී අපට උදාසීන කොටස්කරුවන් විය නොහැකිය. අප ක්‍රියාකාරී වී අපට අවශ්‍ය අනාගතය නිර්මාණය කරගත යුතුය. ඇඩම් ඇක්බානා. අසීමාන්තික සිහින උදෙසා යෞවනය. යෞවනයට තිබෙන අවස්ථා ජීවිතය කවදාවත් ආයි ලැබෙන්නේ නෑ. එක දොරක් වැහෙනකොට තව දොරවල් ගණනාවක් විවෘත වන කාලවකවානුවක් තමයි යෞවනය කියන්නේ. තමන්ට නියමිත නිවැරදි මාර්ගය හඳුනගත්තොත් ඒ දොර විවෘත කරගත්තොත් යහපත් අනාගතයක් දක්වා තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්න මේ යෞවනයට පුළුවන්කමක් ලැබෙනවා. අපි දුටුව කාරණාවක් තමයි මේ කොරෝනා වසන තත්ත්වයක් හමුවේ විවිධ රැලි එහෙම නැත්නම් ප්‍රවණතා ඇති වුණා. විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ කුෂිකර්මාන්ත ශාස්ත්‍රයේ ඒ විතරක් නෙමෙයි නව නිපැයුම් ශාස්ත්‍රයේ විවිධ ප්‍රවණතා රැලි ඇති වුණා අපේ රටේ වගේම ලෝකීය විදිහට බලද්දී. මේ අනිත් දේවල් ගැන කොහොම කතා කළත් නව නිපැයුම් ශාස්ත්‍රය කියන්නේ යෞවනයින්ට කොයිතරම් වැදගත් ශාස්ත්‍රයක්ද කියන කාලවකවානුව එක්තරා කාලයකට විතරක් සීමා වෙන්නේ නැහැ. එහි වැදගත්කම පිළිබඳව අපි අද දවසේත් කතා බහ කරන්න සූදානම්. යෞවනයේ අසීමාන්තික සිහින යථාර්ථයක් කරන යෞවනයේ වැඩසටහන තුලින් විශේෂයෙන්ම මේ නව නිපැයුම් ශාස්ත්‍රය හරහා කොහොමද තරුණීන් Tamanගේ ජීවිත ජයගන්නේ රටේ සංවර්ධනයට ඉවහල් කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ නිරන්තරයෙන් තරුණයින්ට උපදෙස් දෙන ඒ ක්‍රියාව ප්‍රායෝගික තලයේ හසුරන්න ක්‍රියා දෙන මහාචාර්ය රංගික හල්වතුර මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි අද දවසේ කතා කරන වැඩසටහන විශේෂයි. ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය මේ සම්බන්ධයෙන් දියත් කරන විශේෂ වැඩසටහනක් සම්බන්ධයෙන් එහි ඉංජිනේරු පීඨයේ අසංක ප්‍රනාන්දු අපිත් එක්ක එකතු වෙනවා. මම මුලින්ම කැමති අසංක වෙත යොමු වෙන්න. මොකක්ද මේ වැඩසටහන? සර්කිටෝ 21 ව්‍යාපෘතිය කියන්නේ මොකක්ද කියන්න කලින් මම චුට්ටක් කියන්න කැමති Institute of Electronics and Electrical Engineers අපි හැමෝම දන්න IEEE කියන්නේ මොකක්ද කියලා කියන්න. ඇත්තටම ලෝකයේ රටවල් 160ක පමණ ව්‍යාප්ත වෙලා තියෙන ශ්‍රී ලංකාවත් ඇතුළුව ව්‍යාප්ත වෙලා තියෙන වොලන්ටියරින් කරන්න තියෙන හොඳම වෘත්තීමය ඕගනයිසේෂන් එකක් තමයි IEEE කියන්නේ. එතකොට ශ්‍රී ලංකාව ඇතුලේ ශ්‍රී ලංකා IEEE ශ්‍රී ලංකා සෙක්ෂන් එක තියෙනවා. ඒ IEEE ශ්‍රී ලංකා සෙක්ෂන් එක කොටස් කිහිපයකට බෙදලා තියෙනවා. ශිෂ්‍ය ශාඛා විදිහට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 21ක පමණ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් එහෙම ශිෂ්‍ය ශාඛාවක් තමයි SLTC IEEE Student Branch කියන්නේ. එතකොට 2019 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ IEEE ශිෂ්‍ය ශාඛාව කොටස් 4 යුක්තයි. ඒ කොටස් 4න් සර්කිටෝ 21 ව්‍යාපෘතිය සිද්ධ වෙන්නේ IES Industrial Electronics Society කියන අනු ශිෂ්‍ය ශාඛාව යටතේ. ඉතින් සර්කිටෝ 21 ව්‍යාපෘතිය කියන්නේ මොකක්ද? සර්කිටෝ 21 ව්‍යාපෘතිය කියන්නේ නව නිර්මාණකරණයට නව නිර්මාණකරුවන් හඳුන්වා දෙන්න හදපු ව්‍යාපෘතියක්. සර්කිටෝ 21 ව්‍යාපෘතියේ කොටස් 3කින් යුක්තයි. පළවෙනි කොටස awareness on invention ප්‍රොෆෙසර් අංගික හල්වතුර සර් සමග අපි එකතු වෙලා සිද්ධ කරපු awareness එකක්. සර්කිටෝ 21 ව්‍යාපෘතියේ දෙවෙනි කොටස අපි PCB workshop series එකක් සිදු කළා. නව නිර්මාණකරුවන්ට ගොඩක් වැදගත් වෙන විදිහට එයාලට ප්‍රායෝගික වැදගත් වෙන විදිහට ගැලපෙන්න අපි නිර්මාණය කරපු PCB workshop series එක. සර්කිටෝ 21 ව්‍යාපෘතියේ තුන්වෙනි අදියර එහෙම නැත්නම් වැදගත්ම අදියර virtual exhibition සහ competition. ඉතින් අපි virtual exhibition එකක් සූදානම් කරලා තියෙනවා වෙබ්සයිට් එකක් හරහා. සර්කිටෝ 21 ව්‍යාපෘතියේ
අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නව නිර්මාණකරුවන්ගේ කියන්නේ යෞවනය සඳහා කරන ව්‍යාපෘතියක් විදිහට මේක යෞවනය තමයි ගොඩක්ම අපි මේකට ගන්න උත්සාහ කරන්නේ. අසීමාන්තික සිහින උදෙසා යෞවනය අසංකගේ කතාවෙන් අපිට පැහැදිලි වෙච්ච කාරණාවක් තමයි ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ දියත් කරන එහෙම නැත්නම් සංවිධානය කරන මේ වැඩසටහනට උපදේශන දායකත්වය ලබා දෙන්නේ මහාචාර්ය රංගික හල්වතුර මහත්මයා. ඇත්තටම එහි තිබෙන වැදගත්කම යෞවනයට මේ නව නිපැයුම් ශාස්ත්‍රයේ වැදගත්කම පිළිබඳව කතා බහ කරද්දී මෙවැනි වැඩසටහනක වැදගත්කම ඔබතුමා කොහොමද දක්න්නේ? මේ වැඩසටහනේ වැදගත්කම සහ මේ වගේ වැඩසටහනකට දායකත්වයේ දීමේ වැදගත්කම නැත්නම් මගේ කාර්යභාරය මේක ඇතුලේ කොහොමද කියලා කල්පනා කරොතින් අබිලා මම සාමාන්‍යයෙන් අර හීන දැකපු මිනිස්සෙක්. මම හැමතිස්සෙම කියන කතාවක් තමයි හීන දැකපු මිනිස්සෙක්. ඒ වගේම තමයි මම අධ්‍යාපනය කියන එකට ගොඩාක් ආස කරන මිනිස්සෙක්. ඒතර මේ වගේ වැඩසටහනක වැදගත්කම එන්නේ අමිල ඔය ඔක්කොම කතන්දර එකතු වුණාට පස්සේ අධ්‍යාපනය කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට අධ්‍යාපනය කියලා හිතන්නේ මේ උගත්කම නැත්තම් මේ දැනුම විතරක් කියලා හිතන සමාජයකින් අපි ජීවත් වෙන්නේ. අදටම අධ්‍යාපනය කියන එක ගත්තොත් ලංකාවේ මේ තියෙන පවතින අධ්‍යාපන ක්‍රමය ඇතුළේ අධ්‍යාපනය කියන්නේ මේ දැනුමට එහා ගිය ඔබ එහා පැත්තක් දැකපු ක්‍රමවේදයක් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. අධ්‍යාපනය එක පැත්තකින් අපිට තියෙනවා දැනුම, අනිත් පැත්තෙන් තියෙනවා අත්දැකීම් කියන එක. ඊට පස්සේ තියෙනවා මේ දරුවන්ගේ තියෙන මේ කුසලතාවයන් ස්කිල්ස් කොහොමද වැඩිපුර කරන්නේ. එතනින් එහාට ගියාට පස්සේ කොහොමද මේ දරුවන්ව ජීවිත කාලයත් එක්ක නැත්නම් වයසත් එක්ක තමන්ගේ ජීවිතයත් එක්ක කොහොමද ඉගෙන ගන්න මට්ටමට හුරු කරන්න කියන එක. ඔය කරුණුකාරණා හතරම ගත්තට පස්සේ අවිල මම හිතනවා මේ වැඩසටහනේ ලොකු බරක් ලොකු වේට් එකක් දීලා තියෙනවා මේ කාරණා මේ වැඩසටහනට මේ කරුණුකාරණා හතරෙදිම. පළවෙනියෙන්ම තමයි දැනුම. අර ඉස්සෙල්ලා මේ අසංග කිව්වා වගේ දැනුම බෙදා හැරීම. දැනුම බෙදා ගන්න වෙනවා. ඒතර අර කියපු විදිහට වර්ක්ෂොප් කරලා අපි දරුවන්ට හැමෝටම ලංකාවේ ඉන්න හැම දරුවෙකුටම දැනුම බෙදා හැරීමක් අපි කරා. ඊට පස්සේ තමයි මේ අත්දැකීම් බෙදා හදා ගැනීම. අත්දැකීම් කියන එක අපිට අත්දැකීම් අත්දකින්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක්ගේ අත්දැකීම් එක්ක අපිට ඒක අත්විඳීමේ හැකියාව තියෙනවා. එතකොට මෙතනදී අපි උත්සාහ කරේ ওই දෙකම කරන්න. කෙනෙක්ට අත්හදා බලන්න අවස්ථාව දෙන්න, එයාව දිරි ගන්නවන්න. ඒ වගේම තමන්ගේ අත්දැකීම් බෙදා හදාගෙන. එතකොට මම මෙතනදී අසංක නැත්තම් මේ කියන ආයතනයත් එක්ක මේ කියන Circuit 21 කියන වැඩසටහනත් එක්ක මූලිකවම දායකත්වය දෙන්නේ මගේ තියෙන අත්දැකීම් කොහොමද මේකට දායක කරන්නේ. ඒ වගේම තමයි මේ අත්දැකීම් එක්ක කොහොමද අපි මේ රට හරි මගට ගන්නේ නැත්තම් මේ තාරුණ්‍ය හරි මගට ගන්න. මොකද අපි හැමතිස්සෙම කියන දෙයක් තමයි අපි පෙරදිලා අපි ෆේල්. මේක ෆේල්. හරි. අපි ෆේල් කියමුකෝ. එතකොට අපි ජයග්‍රහණය කරන්නේ නැද්ද? අපිට මේක ජයග්‍රහණය කරන්න බැරිද? අපිට බලාපොරොත්තුවක් ගොඩනගා ගන්න බැරිද? පුළුවන් අබිල. අනිවාර්යෙන් බලාපොරොත්තුවක් ගොඩනගා ගන්න පුළුවන්. අපිට ජයග්‍රහණය කරන්නත් පුළුවන්. ජයග්‍රහණය කළ හැක්කේ එකම විදියයි මේ තාරුණ්‍ය බල සම්පන්න කිරීම. තාරුණ්‍ය බල සම්පන්න කරනවා කියලා කියන්නේ තාරුණ්‍යට අවශ්‍ය කරන තාක්ෂණය දෙන එකවත් තාරුණ්‍යට අවශ්‍ය කරන සල්ලි දෙන එකවත් අධ්‍යාපනයට ආයෝජනය ගෙන එකක් නෙමෙයි. එතනින් එහාට ගිහලා තාරුණ්‍ය ස්වාධීන කිරීමේ වැදගත්කම. තාරුණ්‍ය ස්වාධීන කිරීමේ වැදගත්කමත් එහා ගිහිල්ලා නවනිපැයුම් කරු කියන පුද්ගලයා ඒ චරිතය නැත්නම් නවනිපැයුම් කරණය ස්වාධීන කරන්නේ කොහොමද කියන එක. මෙතනදී මම දැකපු ප්‍රධාන වැදගත්කමක් තමයි විශ්වවිද්‍යාලයක දරුවෝ සමූහයක් මේගොල්ලෝ එකතු වෙලා ස්වාධීනව උත්සාහ කරනවා මේ අපි හැම වෙලාවෙම නවනිපැයුම් කරන ඇතුලේ හිතන දෙයක් තමයි රටේ මහා භාණ්ඩාගාරයෙන් අපිට සල්ලි දෙන්න නැත්නම් ආණ්ඩුවෙන් අපිට යම්කිසි සහයෝගයක් දෙන්න මොකක් හරි විදිහක මේ සහනාධාර මත තමයි නවනිපැයුම් කරණය කියන එක ලංකාවේ ගොඩනැගිය යුත්තේ කියලා කතාවක් තියෙනවා. නමුත් ලෝකෙට ගියොත් ලෝකෙ සංවර්ධනය වෙච්ච සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් කියලා කියනකොට ලංකාව කොහෙද තියෙන්නේ කියන එක අපි වෙනම කතා කරමු. මේ හැම රටකම නවනිපැයුම් කරණය සහ නවනිපැයුම් කරු ස්වාධීන චරිත බවට පරිවර්තනය වෙලා තිනවා. නමුත් දශක ගණනාවක් තිස්සේ ලංකාවේ මොනතරම් ආයෝජනය කරත් අධ්‍යාපනයට සහ නවනිපැයුම් කරණයට මේ ස්වාධීනත්වයේ නිර්මාණය කිරීමට නොහැකියාවක් ලැබිලා තියෙනවා. එතනදී Circuit 21 කියන එක මම ඉතාමත්ම සුබවාදීව දකිනවා. එකක් යෞවනයේ ස්වාධීන වෙමින් පවතින, ඒ වගේම නවනිපැයුම් කරණයේ ස්වාධීන වෙමින් පවතින. එතනිනුත් එහාට ගිහිල්ලා නවනිපැයුම් කරණයට දායකත්වයක් සක්‍රියව දායකත්වයක් දිය හැකි පිරිස් කළමනාකරණය කරලා එක තැනකට ගේන්න උත්සාහ කරපු අවස්ථාවක් විදිහට මම දකිනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක මම හිතන්නේ නෑ රංගික කියන පුද්ගලයාට කරාරින්න පුළුවන් කියලා. තාරුණ්‍ය සවිබල කරන්න රටේ හෙට දවසට සංවර්ධනයට මේ තරුණයින්ගේ නවනිපැයුම් ශාස්ත්‍රය කොයිතරම් වැදගත්ද කියන කාරණාව මහාචාර්යතුමා ඉතාම ප්‍රායෝගික තලයේ ඉඳලා කතා බහ කළා. අසංක ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ කරන මේ වැඩසටහන කොහොමද සකස් වෙන්නේ? ඒ බාහිර පාර්ශවයන්ට කොහොමද විවෘත වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරමු. Circuit 21 ව්‍යාපෘතියේ theme එක combating challenges of the 21st century through innovation කියන තීම් එකෙන් තමයි අපි මේ ව්‍යාපෘතිය සිද්ධ කරන්නේ.
ඉතින් මේ එම තීම් එකෙන් සිද්ධ වෙන ව්‍යාපෘතිය කොටස් තුනකින් යුක්තයි. පළවෙනි කොටස awareness on invention. සර්කිට් 21 ව්‍යාපෘතියේ දෙවෙනි කොටස අපි PCB workshop series එකක් කරා. ප්‍රායෝගිකව නව නිර්මාණකරණයට PCB භාවිතා වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. තුන්වෙනි කොටස virtual exhibition සහ competition. ඉතින් අපි virtual exhibition එකක් සංවිධානය කරලා තියෙනවා ඔක්තෝබර් මාසයේ 22, 23, 24 වෙබ්සයිට් එකක් through. ඉතින් මේකට අපිට ඔයාලගේ නව නිර්මාණ යෞවනයේ අයගේ නව නිර්මාණ අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඔක්තෝබර් 17ට පෙර. ඔයාලට ඉදිරිපත් කරන්න තියෙන Circuit 21 කියලා Google එකේ search කරන්න. එතකොට Circuit 21 ව්‍යාපෘතියේ landing page එකක් එයි. ඒකට සබ්මිට් කරන්න තියෙන සියලුම ගයිඩ්ලයින්ස් සහ විස්තර වෙබ්සයිට් එකේ තියෙනවා. Circuit 21 ව්‍යාපෘතියේ ජයග්‍රාහකයන්ට අපි ඇත්තටම මුදල් ත්‍යාග සහ රෙකොග්නිෂන් සර්ටිෆිකට් එකක් ලබා දීමට දෙනවා. සහ මේක තවත් එක්තරා කම්පිටිෂන් එකක් නෙමෙයි. ඇත්තටම අපේ ව්‍යාපෘතිය සමග එකතු වෙලා ඉන්න සියලුම දෙනාට අපි එයාලගේ අනාගත පාර සඳහා විශේෂ වැඩසටහනක් අපි සැලසුම් කරගෙන යනවා මේ අවස්ථාවේදී. ඉතින් ඔබ තරුණ නව නිර්මාණකරුවෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔබගේ අවශ්‍ය හැකියාවන් නිකරුණේ නාස්ති වෙන්න දෙන්න එපා. අපි හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම ඕනෑම ව්‍යාපෘතියක් සාර්ථක වෙන්න ඒක පිටිපස්සෙන් ලොකු පිරිසක් දායක වෙලා ඉන්නවා. ඉතින් Circuit 21 ව්‍යාපෘතිය ඇතුලේ ඒ වගේ පිරිසක් ඉන්නවා. ඩොක්ටර් මහේෂ් දිසානායක ශ්‍රී ලංකා සෙක්ෂන් chair, ධම්මික මාරසිංහ සැක් chair, වර්ණිකා හිප්පොල region 10 student representative, නිරන්තරයෙන් උපදෙස් ලබා දෙනින් අපේ පිටිපස්ස සිටපු Dr. Lasit Yasakethu, Senior Treasurer IEEE, Thimet Pereira, Chairman IEEE Student Branch of SLTC, Tanuja Wickramasinghe, Chairman IEEE IES Student Branch of SLTC, සහ චමත්කාක්කා, ගීතකා අයියා සහ සජිත් අයියා සහ Circuit 21 ව්‍යාපෘතියේ සමසභාපති දෙපළක් යටතේ යන්නේ. ඉතින් මම මතක් කරන්න ඕනේ මගේ සහෝදර ෂේන් වෙලගෙදර සහ 50කට ආසන්න පිරිසක් මේ ව්‍යාපෘතිය ඇතුලේ තවත් ඉන්නවා. ඉතින් මම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා Circuit 21 ව්‍යාපෘතිය මේ දක්වා වර්ණවත් කිරීම හේතුවෙන්. අසීමාන්තික සිහින උදෙසා යෞවනය නවනිපැයුම් ශේෂ්ත්‍රයේ හෙට දවස උදෙසා ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ දියත් කරන මේ වැඩසටහන පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ. අපි පොඩ්ඩක් අතීතයට ගිහිල්ලා බැලුවොත් අපි දකින්නේ තරුණයින් තුළ නැත්තම් බොහෝ තරඟ සංවිධානය වෙන්නේ වෙනත් ශේෂ්ත්‍රවල. අපි අධ්‍යාපනික කඩයින් පිළිබඳව කතා බහ කළොත් එක්ක රචනා, කෙටි කතා මෙන්න මේ වගේ ශේෂ්ත්‍ර. හැබැයි මෑත කාලීනව මේක පරිවර්තනය වෙනවා නව නිපැයුම් ශේෂ්ත්‍රයට. මම අර මුලින් මතක් කළා වගේ අර මේ කාලවකවානුවත් ඊට හොඳ පසුබිමක් සපයනවා. නව නිපැයුම් ශේෂ්ත්‍රයේ ඉදිරියට එන්න උත්සාහ කරන අයව නගා සිටුවන වැඩසටහනක් විදිහට තමයි අපි දකින්නේ. ඇත්තටම මහාචාර්යතුමා මෙවැනි වැඩසටහනක් මේ එක විශ්වවිද්‍යාලයකට පමණක් සීමා වෙන්න ඕන දෙයක් නෙමෙයි. කොහොමද ආයතනයක් විදිහට මේක සංවර්ධනය කරන්නේ සහ අපි රටේ පුරවැසියෝ විදිහට මොකක්ද අපේ සහභාගීත්වය ලබා දෙන්න ඕන මෙවැනි වැඩසටහන් වලට? අමිල ලාංකිකයෙක් විදිහට මම හිතන්නේ හැම කෙනෙකුටම දායකත්වයේ දිය හැකි දායකත්වයේ දිය යුතුයි. ඒ වගේම තව දැවෙන ප්‍රශ්නයක් තියෙනවා අමිල ලංකාවේ මේ අපි රට හැර යා යුතුද කියලා. අනේ දෙයියනේ කවුරු රට හැර යා යුතු නම් ඔවුන්ට අපි යන්න අවස්ථාව දෙමු. ඒ ගිහිල්ලා එක ඉතුරු වෙන පිරිසක් මේ රටේ ඉන්න, මේ රටට ආදරය කරන, මේ රටට ආස කරන පිරිසක් ඉන්න. අන්නේ පිරිස අපි නැවත බල සම්පන්න කරන්න පුළුවන් නම් ඒ බල සම්පන්න කිරීම ඇතුලේ මම විශ්වාස කරන දෙයක් තමයි සහ අපි ස්වාධීන රූපවාහිනී සේවයත් එක්ක මේ යෞවනය වැඩසටහන ඇතුලේ අපි විශ්වාස කරපු දෙයක් තමයි ඒ පිරිසත් එක්ක මේ රට සංවර්ධනය කළ හැකි කියන එක. නැත්තම් මේ රට යහපත් තැනකට ගෙන යා හැකි කියන එක. ඒතර එතනදී මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැම කෙනෙකුටම දායකත්වයේ දිය හැකි දිය යුතුයි. බල කිරීමක් බලහත්කාරකමක් නෙමේ. මම කිව්වේ කෙනෙක් රට හැර යාමට බලාපොරොත්තු වෙන නම් ඌට යන්න අවස්ථාව දෙමු. මොකද ඒ පුද්ගලයා මම අවධාරණය කරන්න කැමති ඒ පුද්ගලයා තමන්ගේ ඇතුලේ අර චැලෙන්ජස් නැත්නම් මේ අපි කියමු මේ තමන් ජීවිතයේ අවදානමක් ගන්න සූදානම් පුද්ගලයෙක් නෙමෙයි. ලංකාව කියන්නේ අවදානම් ගත හැකි සහ ගත යුතු අවස්ථාවක දින රටක්. ඒ වගේම තමයි තාරුණ්‍ය නැත්නම් යෞවනය කියන්නේ අවදානම් ගත හැකි ගත යුතු වයසක තියෙන දෙයක්. ඒතකොට මේක හරියට සමපාත වෙලා තිනවා. රටක් විදියට අවදානම් ගත හැකි ගත යුතු පිරිසක් අවශ්‍ය වෙලා තිනවා. යෞවනය කියන්නේ ගත හැකි ගත යුතු පිරිසක් බවට පරිවර්තන. ඒතකොට මේ දෙක එකතු කිරීමේ වැදගත්කම තියෙනවා. ඒතකොට මේ දෙක එකතු කරනවා කියලා කිව්වට මේ දෙක එකතු කරනවා කියන එක තනි පුද්ගලයෙකුට තනි ආයතනයකට එහෙමත් නැත්නම් අපි රජයට අපි බර කරලා කිව්වොත් මේක රජයේ වගකීමක්, මේක රජයේ යුතුයකමක්, පවතින ආණ්ඩුවේ යුතුයකමක් කියලා කිව්වොත් මම හිතන්නේ එහෙම කියලා අපිට මේ වගකීමෙන් ගැලවෙන්න පුළුවන් කමක් තියෙයි කියලා මිල.
මේක හැම කෙනාටම යුතුකමක් තියෙන දෙයක්. අපි හැමෝටම යුතුකමක් තියෙනවා මේ රටේ දිශානතිය නිර්මාණය කරන්න. ඒතර නවනිපැවුම් කරණය ඇතුලේ අපි දැන් ඉස්සලා අර අමිල කිව්වා වගේ අපිට ලොකු රැලි ආව ලංකාව ඇතුලේ අපි දැක්කා අපි රැලි ආය අමුතුවෙන් මතක් කරන්න ඕනේ. මොකද රැලි වලට මම කැමති චරිතයක් නෙමෙයි. කැරලි වලට යා යුතුයි. අපි දැකලා තියෙනවා ලෝකේ විප්ලව වලට ගිහිලා තියෙනවා. ලංකාවෙත් විප්ලව තිබුණා සුද්දගේ කාලේ. නමුත් මෑත යුගයේදී අපි විප්ලව දැක්කේ නැහැ. නමුත් යෞවනයට විප්ලවයක් කළ යුතුයි. විප්ලවයක් කරනවා නම් අර සාම්ප්‍රදායික තරඟකාරී අර අපි දැකපු විද්‍යා තරඟ වෙන්න පුළුවන් නැත්නම් සාහිත්‍ය තරඟ වෙන්න පුළුවන් මේවා වලින් ඔබට කියලා ඒවා වැදගත් ඒවා අනිවාර්යෙන් තිබිය යුතුයි තාරුණ්‍ය ඇතුලේ තමන්ගේ තියෙන ඒ සහජ හැකියාවන් උපනම්වා ගත යුතුයි ඒක ඇතුලේ තමයි තමන්ගේ ඇතුලේ පෞරුෂය සහ තමන්ව හඳුනා ගැනීමේ හැකියාව තියෙන්නේ ඒක වෙනම කතාවක් නමුත් එතනින් එහා ගිහිල්ලා අපි අලුත් දෑ තනන જાතියක් බවට පරිවර්තනය විය යුතුයි ඒතොර ඒකෙදි මම කිව්වේ අර හැම පුද්ගලයෙකුටම යුතුයකමක් සහ වගකීමක් තියෙනවා අමිල ඒක තමයි පළවෙනියෙන්ම අපි අපේ රටේ තියෙන ගැටලු මේ නවනිපැම් කරුවා නැත්නම් මේ තරුණ නවනිපැම් කරුවා මත පැටවිය යුතුයි. ඔහුට දිය යුතුයි චැලෙන්ජ් එකක්. ඔහුට දිය යුතුයි වගකීමක් මේ නිකන් ඔහේ ආවට ගියාවට අර හීනෙන් නැගිටලා වගේ නව නිර්මාණ කරනවට වඩා රටේ දැවෙන ප්‍රශ්නයක් රටේ ප්‍රශ්නවල තියෙන ප්‍රමුඛතාවයේ තේරුම් අරගෙන ඒ ප්‍රමුඛතාවවලට ආමන්ත්‍රණය කරන තරුණ පරම්පරාවක් නිර්මාණය කර යුතුයි. ඒකට අපි පුළුවන් තරම් හැකි පමණ රටේ තියෙන ගැටලු ඔහු ළඟට ළඟා කළ යුතුයි. තාරුණ්‍යයන්නේ නැත්නම් ඔබ ළඟට ඔබට සිද්ධ වෙනවා වැඩිහිටි පරම්පරාව විදිහට ඔවුන් හඹා යන්න. ඔවුන්ට හඹා ගිහිල්ලා මේ තියෙන ගැටලු ඔවුන්ට සම්ප්‍රේෂණය කරන එක. ඒක පළවෙනි දේ. දෙවෙනි කාරණාව තමයි ඔවුන්ට අවශ්‍ය කරන තාක්ෂණික ඥානය. එතනිනුත් එහාට ගියාට පස්සේ ඔවුන්ට අවශ්‍ය කරන අධ්‍යාපනය තවත් එහාට ගියාට පස්සේ සමහරලාට අපිට අවශ්‍ය වෙනවා ඔහුට වැඩ කරගෙන යන්න තියෙන වපසරිය සමහරලාට වර්කින් ස්පේස් එකක් අවශ්‍ය වෙයි. ඔහු අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න යනවා නම් ඒකට අවශ්‍ය කරන වෘත්තීය ඥානය එතනිනුත් එහාට ගිහිල්ලා යන්ත්‍රෝපකරණ මේ හැම දෙයකම දායකත්වය අපි සකසාග දිය යුතුයි. එහෙම කියනකොට කෙනෙකුට හිතන්න පුළුවන් නැවතත් මේක අපි බරපැන දෙන්න ඕනේ ආණ්ඩුවට නෑ. මම මේ කතා කරන්නේ එහෙම නෙමෙයි. හැම පුද්ගලයෙකුට මිලියන 22ක් බාල මහලු තරුණ මේ හැමෝටම යුතුයකමක් තියනවා කියලා කිව්වේ. මේ කරන සත්කාරයට මේ අපි කරන්න යන ව්‍යායාමයට අපි ආයෝජකයින් සොයාගත යුතුයි. පළවෙනි ආයෝජකය ගැන තමයි මම කතා කරේ අර ප්‍රශ්න අරන් එන එක. ඕනුත් ආයෝජනයක් කරන්න. ඉතින් එහාට ගියාට පස්සේ අපිට මාධ්‍ය ආයතන විදියට ඇත්තටම ස්වාධීන රූපවාහිනී සේවයට මම නිරන්තරයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපි හැමතිස්සෙම අපි අලුත් දෙයක් කරන්න යනකොට මේකේ අර තියෙන බැරෑරුම්කම ඉතාමත්ම නිවැරදිව තේරුම් අරගෙන එතනිනුත් එහාට ගිහිල්ලා අර චැලෙන්ජ් එකක් අරගෙන මේකේ අවදානම නිවැරදිව තක්සේරු කරලා අවදාන තක්සේරු කිරීමත් ඉතාමත්ම වැදගත් තාරුණ්‍ය අමිලේක අපි වෙනම දවසක කතා කරමු. මේ ඒ ආයතනයක් විදියට මේ කරන සත්කාරයේ අවදානම තේරුම් අරගෙන ඒකට දායකත්වයේ දීම පිළිබඳව ස්වාධීන රූපවාහිනියට ස්තුතිවන්ත වෙ යුතුයි. මොවුන්ට අද මේ යෞවනය අලුත් දේවල් නිර්මාණය කරන අලුත් දේවල් මත පදනම් වෙච්ච ව්‍යාපාර ලෝකයකට යන්න උත්සාහ කරන වෙරදරන යෞවනයට ඔවුන් අද ආයෝජනයක් කරොතින් ඔවුන්ට දුන්නොතින් මේ ගුවන් කාලයෙන් පුංචි අවස්ථාවක් ඔවුන්ව මාකට් කරගන්න. ඒක ඇතුලේ ඔවුන් ආයෝජනයක් නිර්මාණය කරන අමිල ඒ තමයි ඔවුන්ගේ ඉස්සරහට එන සේවාදායකයෝ ටික මේ තරුණ පරම්පරාව තව අවුරුදු 5කින් 10කින් මේ තරුණ පරම්පරාව තමයි මහා පරිමාණ ව්‍යාපාරිකයෝ බවට පරිවර්තනය වෙලා පුංචි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නැත්නම් තව ආයෝජනයක් කරන්න බලාපොරොත්තු වෙන. මාධ්‍ය ආයතන වලට තියෙන යුතුයකමක්. ඒ වගේම තමයි සමහරලාට ලංකාවේ ව්‍යාපාර සේවයේ සුළු මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යාපාර සේවයේ ඉන්න ඔබට යුතුයකමක් තියෙනවා මේ තාරුණ්‍ය වෙනුවෙන් ආයෝජනයක් කරන්න. සල්ලි නිකන් බෙදනවා කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. ආයෝජනයක් කරන්න. ආයෝජනයක් කළේ ආයෝජනයේ ඇතුලේ ඔවුන්ව දිරි ගන්නවන්න. මොකද මම දකින්න දෙයක් තමයි තාරුණ්‍ය මම්මුලා වෙලා තියෙනවා. ඒ තාරුණ්‍යයට දිශානතියක් නිර්මාණය වෙලා නැහැ. ඒ වගේම තාරුණ්‍යයට බලාපොරොත්තු නිර්මාණය වෙලා නැහැ. ව්‍යාපාර ප්‍රජාවට එන්න පුළුවන් නම් ව්‍යවසායකයෝ විදියට නැත්නම් ආයෝජකයෝ විදියට ඇවිල්ලා මේ තරුණ පරම්පරාවට මොවුන් මේ කරන සත්කාරයට දායකත්වය දෙන්න පුළුවන් නම් ඔවුන්ට ඒ පැත්තෙන් දායකත්වය දීමේ හැකියාව තියෙනවා. දේශපාලකයන්ට අපේ හිතමු ආගමික නායකයන්ට මේ හැම කෙනෙක්ම තේරුම් ගත යුතු කාරණාවක් තමයි රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබ නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුයි. නිෂ්පාදන ආර්ථිකයකට යනවා කියලා අපිට අර හැම තැනම දකින්න දේවල් නිර්මාණය කරන්න නිෂ්පාදනය කරන්න හැකියාව නැහැ. කම්පිටිෂන් එක වැඩි. අපිට තියෙන තරගකාරීත්වය වැඩි. ඒ තරගකාරීත්වයට රටක් විදිහට අද පවතින රටේ ඉන්න පුරවැසියෝ විදිහට මම හිතන්නේ අපිට ඒ තරගකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන් කියලා. ඒතර අපිට සිද්ධ වෙනවා නව නිර්මාණ පදනම් කරගෙන නිෂ්පාදන ආර්ථිකයකට යන්න. ඒතර මේ කියන කාර්යය ඇතුලේ හැම පුද්ගලයෙකුටම මම මේකයි නැවතත් අවධාරණය කරන්න උත්සාහ කරන්නේ. මම පෞද්ගලිකව අපි හැමෝම ඒ තමන්ගේ තියෙන සාමූහික සමාජ වගකීම තේරුම් අරගෙන මේ රටක් විදිහට අපි ඉස්සරහට යා යුතුයි. මේක අවදානමක්. මේ අවදානම නිවැරදිව තක්සේරු කරගෙන මේකට ඉදිරියට යා යුතුයි කියන ඒ අදිෂ්ඨානය තියාගෙන ඉන්නවා නම් හැම කෙනෙකුටම අවස්ථාවක් තියෙනවා.
ඔබට ඒ අවස්ථාව දෙන්න හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා Circuit 21 එක. එතනිනුත් එහාට ගිහලා මම හිතන්නේ මෙතනින් අපි නවත්තන්න හොඳ නෑ. අපි යෞවනය ඇතුලේ නිර්මාණය කරන්න උත්සාහ කරේ ආදර්ශයක් දෙන්න රටට. මේක ආදර්ශයක් සමහරලාට හෙට දවසේ මේක ආදර්ශයක් අරගෙන මේක අත්දැකීමක් බවට පරිවර්තනය කරන තව පාසලක් තව විශ්වවිද්‍යාලයක් ස්වාධීනව නැගිටලා රටේ සංවර්ධනයට දායක කරන්න පුළුවන් යෞවනයක් බිහි කරයි නව නිර්මාණ ඇතුලේ. ඉතින් මේකයි මේකේ තියෙන වැදගත්කම. අන්න ඒක තමයි මේක ඇතුලේ අපිට දෙන්න පුළුවන් දායකත්වය. එක්තරා ආකාරයක න්‍යායික තලයකට පමණක් සීමා වෙච්ච අධ්‍යාපනය මේ නව නිපැයුම් ශාස්ත්‍රය හරහා ප්‍රායෝගික තලයකට ගෙන යන්න. ඒ හරහා තරුණයින් තමන්ගේ අනාගතය සවිබල ගන්නවන තත්වයකට ගෙනන්න පුළුවන්කම ලැබුණ කියන කාරණාව අපිට පැහැදිලි. විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනිය විදිහට මේ යෞවනයේ වැඩසටහන තුළ තරුණයින් සවිබල ගන්නන්න යෞවනයේ සවිබල ගන්වන්න මෙවැනි වැඩසටහන් අපි දියත් කරනවා. ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ දියත් කරන මේ වැඩසටහන තුළ ජයග්‍රහණය ලබා ගන්න නව නිපැයුම්කරුවන් පිළිබඳව තොරතුරුත් අපි ඉදිරි වැඩසටහන් වලදී ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මහාචාර්ය රංගික හල්වතුර මහතාට ඒ වගේම ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ අසංක ප්‍රනාන්දුට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින් යෞවනයේ අසීමාන්තික සිහින යථාර්ථයක් කරන වැඩසටහන යෞවනයේ වැඩසටහන නිමාවට පත් කරන ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. අසීමාන්තික සිහින උදෙසා යෞවනය